සරල අනුවර්තී චලිත ගැටලුවක් මම බලාපොරොත්තු වෙනවා සරල අනුවර්තී චලිතය ලේසි ගානෙන් ඉඳන් සංකීර්ණ ගැටලුවක් දක්වා සාකච්ඡා කරන්න. ගැටලු මම වීඩියෝ එකේ දාන්නම්. ඔබ අනිවාර්යෙන්ම වීඩියෝ එක පෝස් කරලා ඒ ගැටලුව පැහැදිලිව වෙන කොලයක ලියා ගන්න. ලියාගෙන ඒක ගැන කල්පනා කරන්න. හරි. ගැටලුව හරියට කියවද්දී ඔයාලට තේරෙන්න ඕන ගැටලුවේ කියන්නේ සිම්පල් A දිග තන්තුවකට සිම්පල් M ස්කන්ධ අංශුවකට ගහලා තියෙනවා. මේ තන්තුවේ ප්‍රත්‍යස්ත මාපාංකය ලැම්ඩා 4 mg කියලා දීලා තියෙනවා. මේ විදිහට ගහපු අංශුව මම පළවෙනි රූපය ආකාරයට දක්වලා තියෙනවා. එයාලා කරන්නේ මේ අංශුව තවත් සිම්පල් A දුරක් පහළට අදිනවා. තවත් සිම්පල් A දුරක් පහළට අදිනවා සමතුලිත මට්ටමේ සිට. සමතුලිත මට්ටමේ සිට සිම්පල් A දුරක් පහළට ඇද්දා කියන්නේ මේ රබර් පටිය සිම්පල් A විතතියකට ලක් වෙනවා. විතතිය කියන්නේ මතක තියාගන්න මේ පාඩමේ විදිහට රං සිම්පල් E සලකුණ විතතිය කියලා කියන්නේ වැඩි වෙච්ච හෝ අඩු වෙච්ච දිග ස්වාභාවික මට්ටමේ ඉඳන් වැඩි වුණු හෝ අඩු වුණු දිග ප්‍රමාණය තමයි විතතියක් කියලා කියන්නේ. ඒතකොට මේ ගැටලුවේ දෙවෙනි රූපයේදී තන්තුවේ විතතිය සිම්පල් A වෙනවා. මේ අදපු රබර් පටියේ මේ දෙවෙනි රූපය ආකාරයට ඇදලා මෙතන මේ මට්ටම ඉස්සර අතාරිනවා. අපි දන්නවා රබර් පටිය අතාරියෙන් පස්සේ එයා අධික වේගයෙන් ඉහළ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. තුන්වෙනි රූපයේ මම ලකුණු කරලා තියෙනවා. ඒ ගමන් කරන සාධාරණ අවස්ථාවක සාධාරණ රූපයක්. සරල මොර්චල්ටි මතක තියාගන්න අපි හැම වෙලාවෙම සලකන්නේ සාධාරණ රූපයක්. ගමන් කරන අවස්ථාවක සාධාරණ රූපය සලකනවා. මනම් මේ සාධාරණ රූපේ මොකක්ද තියෙන කියලා මම කියන්නම්. අංශ ස්කන්ධ M නිසා එයා මත ක්‍රියා කරන බලය mg තන්තු ඇදිලා තියෙද්දි තන්තුවේ ආත්‍ය කැපිටල් T කියලා ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා යම්කිසි අචල මට්ටමක ඉඳන් අංශුවකට තියෙන දුර x කියලා ගත්තොත් යම්කිසි අචල මට්ටමක සිට අංශුවකට තියෙන දුර x කියලා ගත්තාම ඒ අංශුවේ තූරණේ x ඩබල් ඩොට් කියලා ලකුණු ගන්න පුළුවන්. මේ අචල මට්ටම මම සලකවුවේ සීලිමේ මට්ටම. සීලිම මට්ටම මේ ගැටලුවෙම සාකච්ඡා කරේ. ඔයාලට කැමති මට්ටමක් ලකුණු ගන්න පුළුවන්. අචල මට්ටම විදිහට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඒතකොට සිම්පල් x කියලා ලකුණු කරා. අචල මට්ටමක සිට අංශුවට තියෙන දුර x ඩබල් ඩොට් කියන්නේ අංශුවේ තූරණය. ගැටලුවට යන්න කලින් මම පොඩි මතක් කිරීමක් කලින් නම් සරල මොර්චල්තයේ එන වැදගත් සමීකරණ ටික මේක දන්නේ නැති කට්ටිය ඉන්නවා වෙනම කොලයක් කරන් ලියා ගන්න මේ සමීකරණ ටික. එතකොට x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x කියලා කියන්නේ සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණය කියලා අපි කියනවා. එතකොට පළවෙනි එක තමයි ලාක්ෂණික ආකාරය සහ මේකට මම තවත් දෙකින් කියනවා තුවරණය සමීකරණය. සරල අනුවර්තී චලිතයක තුවරණ සමීකරණය තමයි මේක. T සමානයි ලැම්ඩා E බෙදීම L මේ සමීකරණය කියන්නේ මෙන්න මේ ආකාරයට තියෙන T තන්තුවක් හරි මොකක් හරි ඇද්දාම ඒ තුල ගබඩා වෙන ශක්තිය T සමානයි ලැම්ඩා E බෙදීම L කියලා සමීකරණයක්. එයාලා දීලා තියෙනවා මේ ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථාමාපාංකය. ප්‍රත්‍යස්ථාමාපාංකය. E කියන්නේ විතතිය. E කියන්නේ විතතිය. විතතිය. L කියන්නේ ස්වාභාවික දිග. එහෙම නැත්නම් මුල් දිග කියලා අපි කියනවා. දැන් මේ අපි සාකච්ඡා කරන ගැටලුවේ සිම්පල් L ස්වාභාවික දිග වෙන්නේ මෙන්න මේ පළවෙනි රූපය ආකාරයට සිම්පල් A කියන එක. සිම්පල් E කියන්නේ විතතිය. ඒ කියන්නේ අපි සලකන අවස්ථාවේදී තන්තුවේ විතතිය තමයි ඒකේ දාන්න ඕනේ. ලැම්ඩා කියන්නේ නියතයක් ප්‍රත්‍යස්ථ මාපාංකය. ඊළඟ වැදගත් සමීකරණය තමයි ප්‍රවේග සමීකරණය. ප්‍රවේග සමීකරණයේ තියෙන්නේ v වර්ග සමානයි ඔමේගා වර්ග වතාවක් කැපිටල් A වර්ග ඍණ කැපිටල් X වර්ග. මේක පටල ගන්න එපා. කැපිටල් X වර්ග. v වර්ග සමාන ඔමේගා වර්ග කැපිටල් A වර්ග ඍණ කැපිටල් X වර්ග. ගැටලු ඉස්සරහට සාකච්ඡා කරද්දී මම ඔයාලට කියන්නම් මොකක්ද මේ සමීකරණය කියන්නේ කියලා. සරල මතක තියාගන්න ප්‍රවේග සමීකරණය තමයි මේ තියෙන්නේ. v වර්ග සමාන ඔමේගා වර්ග කැපිටල් A වර්ග ඍණ කැපිටල් X වර්ග කියන එක. ඒතර මූලිකව සරල අනුවර්තී චලිතයකදී අපිට අවශ්‍ය වෙන සමීකරණ ටික තමයි මෙන්න මේ මම මෙතන දක්වලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මතක තියාගන්න සරල අනුවර්තී චලිතයේ ඕනම ගානක පටන් ගද්දිම අපි කරන්නේ මෙන්න මේ තුන්වෙනි රූපයට විස්තර ලකුණු කරගත්ත රූපයේ
සිම්පල් m කියන අංශුවට f සමානයි ma කියන සමීකරණ දාන්න. එහෙනම් මම තුන්වෙනි රූපයට f සමානයි ma කියන සමීකරණ දානවා මෙන්න මේ අංශුවට. මම දානවා ඒ සමීකරණය පහළ පැත්තට. ඒතර මෙයා දිහා බලන්න එයා මත පහළ තියෙන බලය mg උඩට තියෙනවා t එකක්. අංශුවේ ස්කන්ධයේ සිම්පල් m වතාවක්. එයාගේ තූරණය x ඩබල් ඩොට් කියලා මට ලකුණු කරන්න පුළුවන්. හරි. mg ඍණ t කියන එකක් ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා ලැම්ඩා e බෙදීම l. මේ තන්තුවට අදාළ ලැම්ඩා වෙන්නේ 4ක් mg. මේ අවස්ථාවේදී සිම්පල් e කියන්නේ මොකක්ද? මේ ඇඳපු රූපයේ සිම්පල් e විතතිය මොකක්ද? විතතිය කියන එකේ අර්ථ දෙකකින්ම තමයි වැඩි වෙච්ච දිග නැත්නම් අඩු වෙච්ච දිග ස්වාභාවික මට්ටම. මෙන්න මේක තමයි ස්වාභාවික මට්ටම වෙන්නේ. මේක තමයි ස්වාභාවික මට්ටම වෙන්නේ. ඒතර විතතිය දැන් මේ රූපේ තුන්වෙනි රූපයේ විතතිය කියන්නේ මේ ස්වාභාවික මට්ටමේ සිට අංශු වල තියෙන දුර. මේ දිග x නම් මේක සිම්පල් a නම් ස්වාභාවික මට්ටමේ සමතුලිත මට්ටමේ සිට මෙතෙන් තියෙන දුර වෙන්නේ x ඍණ a. එමනම් විතතිය වෙන්නේ x ඍණ a. x ඍණ සිම්පල් a. යට සිම්පල් l කියන්නේ ස්වාභාවික දිග ගාන විදිහට සිම්පල් a සමානයි mx ඩබල් ඩොට් වෙනවා. පැහැදිලි? මෙතනදී අනිවාර්යයෙන්ම මෙන්න මේ x කියන කොටස තියෙන්නේ. මෙන්න මේ වරහන. ඒ වරහනෙන් ඉස්සරහා තියෙන සම්පූර්ණ සෙට් එකම සම්පූර්ණයෙන් එළියට ගන්න. ඒ කියන්නේ m අගයන් ටික කැපුණාට පස්සේ ඍණ 4g8 සිම්පල් a කියන මුළු පදෙම එළියට ගන්න. එතකොට මෙතනින් ඉතුරු වෙනවා x ඍණ a කෙනෙක්. මෙතනින් ඉතුරු වෙනවා ඍණ a බෙදීම 4ක් සමානයි mx ඩබල් ඩොට්. ඒක සුළු කරන් එන්න එද්දී ඔයාලට එන්නේ ගාන මෙන්න මෙහෙම එකක් x ඩබල් ඩොට් සමානයි ඍණ 4g8 a වතාවක් x ඍණ 5ක් a බෙදීම 4යි. මෙතන මෙන්න මේ වරහානේ ඉස්සරහා තියෙන එක්කනට මොකක්ද දක්වනවා මේ තමයි ඔමේගා වර්ග කියලා කියන්නේ. 4g8 සිම්පල් a තමයි ඔමේගා වර්ග කියලා කියන්නේ. එහෙමනම් ඔමේගා කියලා කියන්නේ වර්ගමූල ඔමේගා කියලා කියන්නේ වර්ගමූල 4g8 සිම්පල් a. ඒකත් මම පැත්තකින් ලියා ගන්නවා. මේ කොටස ලියලා මම කියනවා මේ තියෙන්නේ සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික ආකාරය. සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික ආකාරය. එම නිසා අංශුව සරල අනුවර්තී චලිතයක් සිදු කරයි කියලා අපි කියනවා. හරි මේ ටික මූලිකව ඕනම ගානක් අපි කරනවා ඉස්සරහට කතා කරමු. මේ ටික මේ මං කියව ටික අනිවාර්යයෙන්ම සියලුම ගණන් වල කරනවා. හරි ඊට පස්සේ මේ ටික කරලා ඊළඟට අපි මූලිකව කරන දේ තමයි නාභිය සහ විස්තරය හොයාගන්න. නාභිය සහ විස්තරය කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහට කියන්නම්. මෙන්න මෙච්චරයි ලියන්න තියෙන්නේ. x ඩබල් ඩොට් සමාන බිඳුවේදී නාභිය ලැබේ. තූරණයේ බිඳුවක් වෙදී නාභිය ලැබේ. ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ තූරණ සමීකරණයේ තියෙන්නේ. ඒ තූරණ සමීකරණය x ඩබල් ඩොට් වල බිඳුව ආදේශ කරන්න. x ඩබල් වලට බිඳුව ආදේශ කරද්දී මෙතන බිඳුව සමාන ඍණ ඔමේගා වර්ග වතාවක් x ඍණ 5ක් බෙදීම 4ක් වෙනවා. ඔමේගා වර්ග බිඳුවෙන් බෙදෙනවා. x සමානයි 5යි බෙදීම 4ක් වෙනවා. මෙන්න මේක තමයි නාභියේ පිහිටීම. x සමානයි 5යි බෙදීම 4ේදී තමයි නාභිය තියෙන්නේ. මොකක්ද ඒ කියන්නේ? 5ක් a බෙදීම 4 කියන්නේ තව විදිහකින් කිව්වොත් a ධන a බෙදීම 4 කියන එකනේ. ඒ කියන්නේ මේ අපි කතා කරන ගානේ නාභිය තියෙන්නේ a ධන a බෙදීම 4ක් පහතින් x වල අගය අපි ලකුණු කරපු සිම්පල් x වල අගය a ධන a බෙදීම 4ක් පහින් තමයි නාභිය පිහිටන්නේ. ඒ කියන්නේ a ධන a බෙදීම 4ක් පහතින්. ඒ කියන්නේ මෙන්න මේ හරියෙන් වගේ තමයි නාභිය තියෙන්නේ. මෙන්න මේ නාභිය හොයාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හොද්දට ඒක ලකුණු කරගන්න කැපිටල් O කියලා දාගන්න. එතකොට මෙන්න මේක a ධන a බෙදීම 4ක් පහදින් තමයි අපේ චලිතේ නාභිය පිහිටන්නේ. ඊට පස්සේ මම කරන්නේ ප්‍රවේග සමීකරණය යොදනවා චලිතේ ආරම්භක අවස්ථාවට. චලිතේ ආරම්භක අවස්ථාවට ප්‍රවේග සමීකරණය යොදන්නයි යන්නේ. ප්‍රවේග සමීකරණය තමයි v වර්ග සමානයි ඔමේගා වර්ග කැපිටල් a වර්ග කැපිටල් x වර්ග සමීකරණය. මේකේ කැපිටල් a කියලා කියන්නේ විස්තරය. කැපිටල් a කියන්නේ විස්තරය. v කියන්නේ සලකන අවස්ථාවේ ප්‍රවේගය. ඔමේගා කියන්නේ අපි දන්න ඔමේගාමයි. කිසි වෙනසක් නැහැ හිකි. කැපිටල් x කියලා කියන්නේ සලකන අවස්ථාවට නාභියේ සිට තියෙන දුර. අංශුව ඉන්න පිහිටීමට නාභිය ඉඳන් කොච්චර දුරයිද කියන එක මෙන්න මෙතන x වලින් දක්වනවා. ඒතර කොහොමද?
හොඳට පැහැදිලි තේරුම් ගන්න. කැපිටල් X කියන්නේ සලකන අවස්ථාවට නාභියේ සිට දුර. හරි. එමනම් මම ආරම්භක රූපයට දානවා මෙන්න මේ සමීකරණය. ආරම්භක රූපය කියලා කියන්නේ චලිතයේ ආරම්භක රූපය කියලා කියන්නේ දෙවෙනි රූපය. ඒතර දෙවෙනි රූපේ උනේ පහළට ඇදලා අතෑරියා. එහෙම ඔයාලට තේරෙනවා පහළට ඇදලා අතාරිද්දී අංශුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි කියන එක. මම චලිතයේ ආරම්භයේ v වර්ග සමාන ඔමේගා වර්ග කැපිටල් a වර්ග කැපිටල් x වර්ග සමීකරණය යොදද්දී ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඔමේගා වර්ග කියන්නේ ඔමේගා වර්ග 4යි g බෙදීම a. කැපිටල් a වර්ග අපි දන්නේ නැහැ. කැපිටල් a එකයි විස්තරයක් අපි දන්නේ නැහැ. කැපිටල් a වර්ග ඍණ තාම සැලකිල්ලෙන් ඉන්න. දැන් නාභිය තියෙන ඕ මෙන්න මේ මට්ටමේ. මේ මට්ටම කියලා කියන්නේ a බෙදීම 4ක් පහත. a බෙදීම 4ක් පහත. පැහැදිලිද? දෙවෙනි රූපයේ අංශුව ඉන්නේ සිම්පල් a පහතින්. මේ මට්ටමේ සිට සිම්පල් a පහතින්. මෙයා සිම්පල් a පහතින් නම් ඉන්නේ. නාභිය තියෙන a බෙදීම 4ක් පහතින් නම් නාභියේ සිට අංශුවට තියෙන දුර වෙන්නේ නාභියේ සිට අංශුවට තියෙන දුර වෙන්නේ a ඍණ a බෙදීම 4යි. a ඍණ a බෙදීම 4යි. කියන්නේ 3යි a බෙදීම 4යි. එවනම් කැපිටල් x වෙන්නේ 3යි a බෙදීම 4යි. ඒක ආදේශ කරන්න බෙදීම 4යි. මේ චලිතය අදාළ විස්තරය. එහෙමනම් අපි නාභිය හොයාගත්තා විස්තරය හොයාගත්තා. සරල අනුමත චලිතය ගන්න එක නාභිය සහ විස්තරය තමයි ඊටාම වැදගත් රාශීන් දෙක. ඒ දෙක හොයාගත්තට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ වැඩේ කරන්න ආය පාරක් සාධාරණ අවස්ථාවකට පොඩි රූපයක් ඇඳලා මේ රූපයේ නාභියේ පිහිටීම සහ විස්තරය අපි පැහැදිලි ලකුණු කරගමු. එතකොට අලුතෙන් මම රූපයක් ඇඳලා සාධාරණ අවස්ථාවකට මම හිතන්නම් සිම්පල් a වල මට්ටම මෙන්න මේක. සිම්පල් a වල මට්ටම මෙන්න මේක. ඒ කියන්නේ මේක විදිහට නම් පළවෙනි රූපයේ මට්ටම. පළවෙනි රූපයේ මට්ටම මම ලකුණු කරනවා මෙන්න මේක. ඊට පස්සේ නාභිය තියෙන්නේ තවත් a බෙදීම 4ක් පහතින්. ඒ කියන්නේ නාභියේ මට්ටම වෙන්නේ මෙන්න මේක වගේ a බෙදීම 4ක් පහතින්. මෙතන තමයි නාභිය තියෙන්නේ. a බෙදීම 4ක් පහතින්. ඔන්න එහෙනම් අපි මේ රූපයේ නාභිය පිහිටීම පැහැදිලි ලකුණු කරගත්තා. තවත් a බෙදීම 4ක් පහතින් තියෙන්නේ කියන එක. ස්වභාවික මට්ටමේ සිට. මේක අනිවාර්යෙන් ලකුණු කරගන්න ඕනම රූපයක. ඊට පස්සේ වැදගත් දේ තමයි අපි මේකේ විස්තරය ලකුණු කරගන්න ඕන. විස්තරය වෙන්නේ කැපිටල් A සමානයි 3යි බෙදීම 4යි කියන එක. ඒක ලකුණු කරගන්නේ මෙන්න මේ විදිහට. අනිවාර්යෙන් කව කට්ටක් ගන්න. කව කට්ටක් අරගෙන ඒ කව කට්ටේ සයිස් එක හදාගන්න 3ක් A බෙදීම 4කට 3ක් A බෙදීම 4ක් කියලා කියන්නේ A බෙදීම 4 ඒවා 3ක් කියන එක. ඒ කියන්නේ දල වශයෙන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් මම හිතනවා. අපිට තේරෙන විදිහට ඒක අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට රූපේ ලකුණු කරගන්න සම්පූර්ණ රවුමක් අඳින්න අවශ්‍ය නැහැ. කොටස රැඳ ගන්න. මෙන්න මේක තමයි විස්තරය කියන එක. අනිවාර්යයෙන්ම කවකට පාවිච්චි කරන්න මේ රූපේ ලකුණු කරගද්දී. හොඳයි. ගැටලුවේ දෙවෙනි ප්‍රශ්නෙට අපි ආවොත් ඒකේ තියෙන්නේ අංශුව තන්තුවේ ස්වාභාවික දිගට එන විට නැත්නම් තන්තුව හැකිලීම ආරම්භීමට ගතවන කාලය සොයන්න. අංශුව තන්තුවේ ස්වාභාවික මට්ටමට එන්න ගතවන කාලය සොයන්න කියලා කියනවා. මෙන්න මේ සමීකරණ මම පැහැදිලිව කියන්නම්. සරල අනුවර්තී චලිතයක කාලය හොයන්න භාවිත කරන සමීකරණය තමයි t සමානයි θ බෙදීම ඔමේගා කියලා කියන්නේ. මේකේ මේ θ කියලා කියන්නේ මෙන්න මේ අපි රවුමක් ඇඳන්නේ. මේ රවුමක් ඇඳන්නේ. ඒ රවුම සහ නාභිය තියෙන්නේ. මෙන්න මේ නාභිය. මේ රවුමෙන් මෙන්න මේ වෘත්ත කොටසෙන් නාභියේ ආපාතනය කරලා තියෙන කෝණය තමයි θ කියලා කියන්නේ. වෘත්ත කොටසෙන් නාභියේ ආපාතනය කරන කෝණය තමයි θ කියලා කියන්නේ. ඔමේගා කියන්නේ අපි දන්න ඔමේගා. එතනින් තමයි කාලය හොයාගන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ අහනවා කාලය සම්බන්ධ ගැටලුවක්. අහන්නේ අංශුව තන්තුවේ ස්වාභාවික දිගට එන්න ගත වෙන කාලය. ඒ කියන්නේ මේ රූපේ අපි කතා කරොත් දෙවෙනි රූපයෙන් අපි ගත්තොත් එයාලා අහන්නේ අංශුව තන්තුවේ ස්වාභාවික දිගට නැත්නම් තන්තු හැකිලීමට කාලය කියලා කියන අංශුව කැපිටල් A මට්ටමේ සිට B මට්ටමට එන්න ගත වෙන කාලය. A මට්ටමේ සිට B මට්ටමට එන්න ගත වෙන කාලය. මේ රූපේ කතා කරොත් A මට්ටම කියන්නේ මෙතන පහළම මට්ටම. A මට්ටමේ සිට B මට්ටම තියෙන මෙන්න මෙතන. B මට්ටමට එන්න ගත වෙන කාලය තමයි අපි
අපි හොයන්න ඕන. අංශුව A මට්ටමේ සිට B මට්ටමට එද්දී වෘත්ත චලිතයක් කරන අංශුව. ඒ කියන්නේ සරල අනුවර්තී චලිතය අපි වෘත්ත චලිතයකට ආදර්ශ කරොත් සරල අනුවර්තී අංශුව A සිට B ට එද්දී වෘත්ත චලිතයේ අංශුව A සිට මෙන්න මේ පාර දිගේ A සිට B ට හරි කෙලින් තියෙන මෙන්න මේ මට්ටම. B ට හරි කෙලින් තියෙන මෙන්න මේ මට්ටම දක්වා අංශුව එනවා. ඒකට මම C කියලා දාන්නම්. C වලට එනවා. සරල අනුවර්තී අංශුව A සිට B ට එද්දී වෘත්ත චලිතයේ අංශුව A සිට C ට එනවා. අපි කාලය හොයන්න පාවිච්චි කරන්නේ AC කියන වෘත්ත කොටස. AC කියන වෘත්ත කොටස. ඒතර AC කියන වෘත්ත කොටස බලන්න කේන්ද්‍රයේ එයාගේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කියන්නේ මෙන්න මේ මුළු කෝණය. මෙන්න මේ මුළු කෝණය. හරි. නමුත් උත්තරේ බැලුවොත් ඔයාලට තේරෙනවා උත්තරේ තියෙන්නේ 180 ෆයි ඍණ cos inverse කොටසක්. ඒ කියන්නේ 180 අඩු කරන්න කියලා කියන්නේ. කෝණේ හොයාගන්න. 180 අඩු කරන්න නිසා මම කරන්නේ මේ කෝණේ හොයන්නේ නැතුව මෙන්න මෙතන කෝණේ හොයාගන්න. මෙන්න මේ එළියේ තියෙන කෝණේ, බාහිර කෝණේ. ඒකට මම ඇල්ෆා කියලා දාගත්තොත් මට ලියන්න පුළුවන් cos alpha කියලා කියන්නේ. cos alpha කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයෙන් OCB ත්‍රිකෝණයෙන් cos alpha කියලා කියන්නේ බද්ධ පාදය A බෙදීම 4යි OBC ත්‍රිකෝණය කියන්නේ ඍජු ත්‍රිකෝණයක්. ඒකේ කර්ණය වෙන්නේ 3ක් A බෙදීම 4යි. කර්ණය කියන්නේ අපේ වෘත්තයේ අරය නැත්තම් කැපිටල් A කියන එක 3යි බෙදීම 4යි. මෙතනින් එනවා alpha සමානයි cos inverse 3න් 1යි කියලා. alpha සමානයි cos inverse 3න් 1යි කියලා එනවා. මෙන්න මේ alpha කියන බාහිර කෝණය. එමනම් AC කොටස කේන්ද්‍රය ආපාදනය කරන කෝණය වෙන්නේ ෆයි ඍණ alpha. ෆයි ඍණ alpha. එහෙනම් එයා තමයි මේ සමීකරණේ θ කියලා කියන්නේ. එහෙමනම් ඒ කොටස අපි ආදේශ කරොත් මෙතනට t සමානයි θට ඔමේගා. θ කෝණය වෙන්නේ ෆයි ඍණ alpha. AC කොටස කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ෆයි ඍණ alpha බෙදීම ඔමේගා. ඔමේගා අපි දන්නවා ඔමේගා ෆයි ඍණ alpha කියලා කියන්නේ cos inverse 3න් 1යි. මේක තමයි අහලා තියෙන උත්තරය. මේක තමයි බලාපොරොත්තු වෙන උත්තරය. ඊපස් තුන්වෙනි කොටස කියනවා. තුන්වෙනි කොටසේ අහන ප්‍රශ්නේ තමයි අංශුව ගුරුත්වයෙන් නිදහස් වන විට එහි ප්‍රවේගය. මේ අංශුව ගුරුත්වයෙන් නිදහස් වෙනවා කියන්නේ තන්තුවේ බලපෑම නැති වෙනවා. T නැති වෙනවා. T නැති වෙන්න නම් අංශුව ස්වාභාවික දිගට එන්න ඕන. ස්වාභාවික දිගට ආවට පස්සේ අංශුව ගමන් කරන කොටස, ඒ කියන්නේ ඉහළ කොටසේදී තන්තුවේ බලපෑමක් නැහැ. තන්තුවේ බලපෑමක් නැහැ කියලා කියන අංශුව ගමන් කරන ගුරුත්වය යටතේ. කියන්නේ අපි හොයන්න ඕන B වලදී අංශුවේ ප්‍රවේගය. B වලදී අංශුවේ ප්‍රවේගය. කියන්නේ මේ රූපේ නම් මෙන්න මෙතනදී අංශු ප්‍රවේගය මම හොයන්න ඕන. මේ රූපේ මෙතන ඒකම මෙතනදී B වලදී අංශු ප්‍රවේගය හොයන්න ඕන. එහෙනම් ආය පාරක් ප්‍රවේග සමීකරණයට මු ප්‍රවේග සමීකරණය කියන්නේ v වර්ග සමාන ඔමේගා වර්ග කැපිටල් A වර්ග කැපිටල් X වර්ග. ප්‍රවේගය තමයි හොයන්න යන්නේ. ඔමේගා වර්ග කියන්නේ 4යි g යට A වතාවක්. විස්තරය ඔයාලා හොයාගත්ත ඔමේගා 3යි A බෙදීම 4යි 3යි බෙදීම 4 වර්ගය ඍණ. හොඳට බලන්න. කැපිටල් X කියලා කියන්නේ සලකන තැනට නාභියේ සිට දුර. කැපිටල් X කියලා කියන්නේ සලකන තැනට නාභිය සිට දුර. දැන් සලකන්නේ B මට්ටම. නාභිය මෙතන. ඒතකොට සලකන මට්ටමට B මට්ටමට O මට්ටම සිට දුර වෙන්නේ A බෙදීම 4යි. B මට්ටමට සලකන තැනට නාභිය සිට දුර A බෙදීම 4යි. ඉතින් කැපිටල් X වලට දාන්න ඕන A බෙදීම 4යි කියලා. එයාගේ වර්ගය කැපිටල් X වර්ගය. මේක සුළු කරන්න. මෙතනින් වල් එනවා. V සමානයි වර්ගමූල 2යි G. ඒ කියන්නේ B හිදී B මට්ටමේදී අංශු ප්‍රවේගය අංශු ගුරුත්ව නිදහස් වෙන ප්‍රවේගය වෙන්නේ වර්ගමූල 2යි G A කියන එක. මේ ගැටලුවෙන් අපි ගත්ත වැදගත් කොටස් ටිකක් මම සාරාංශ කරන්නම්. පළවෙනි දේවල් තමයි මෙන්න මේ සමීකරණ. මීට අමතරව කාලය වෙන සමීකරණය T සමානයි θ යට ඔමේගා කියන සමීකරණය. සරල චලිතයක හෝ වෘත්ත චලිතයක අතරම කාලය වෙන සමීකරණය තමයි T සමානයි θ යට ඔමේගා. ඊළඟ වැදගත් දේ තමයි F සමාන m සමීකරණය මම යෙදුවේ පහළ දිශාවට කැමති කෙනෙක් අනික් කැමති නම් ඔබට ඉහළ දිශාවට යොදන්න පුළුවන් සමීකරණය. F සමානයි m සමීකරණය ඉහළට යොදන්න පුළුවන් මේ අවස්ථාවේදී. එතකොට ලැබෙන්නේ T ඍණ mg සමානයි මේ රූපෙට තුන්වෙනි රූපෙට ඉහළ දිශාවට දැම්මොත් T ඍණ mg සමානයි m වතාවක් තුවරණේ මම ලකුණු කරලා තියෙන පහළ දිශාවට සමීකරණය යොදන්නේ ඉහළට නිසා මෙතෙන් දාන්න ඕන ඍණ x ඩබල් ඩොට් කියන එක.
T කියන එක්කෙනා මේ ආදේශ කරපු එක්කෙනාමයි. මතක තියාගන්න මෙතන උක්ත කරද්දී අනිවාර්යෙන්ම මෙතන ධන x තනි වෙන්න යුක්ත වෙන්න ඕන. ධන x තනි වෙන්න ඕන. x තනි වෙන්න නිසා තමයි මම මෙතනින් එළියට ගත්තේ ඍණ 4යි mg යට ඒ කෙනෙක් කෙනා සම්පූර්ණයෙන්ම අපි එළියට ගත්තේ. ඒ හේතුව මත.